Hallelujah. ප්‍රේමන්ත සෙනෙහවන්ත සහෝදර සහෝදරි දෙවියන් වහන්සේගේ පාද පාමුල අද දවසේ අපි සෑම කෙනෙක් ප්‍රීතියෙන් කියලා විශ්වාස කරනවා. ආමෙන්. හalleluya. අපේ ස්වාමීන් වහන්සේ ආපත් හalleluya. ස්වාමීන් වහන්සේගේ උන්වහන්සේ බලා සිටින මිනිසයා කිසි කලකට ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ කියලා. ආමෙන්. උන්වහන්සේ ආශිර්වාද කරන දෙවියන් වහන්සේ. හොඳයි ගොඩක් දවසකට පස්සේ අපිට ස්වාමීන් වහන්සේ කරුණාව දුන්නා. උන්වහන්සේගේ ගෘහයට උන්වහන්සේගේ සෙනඟ සමග එක්රැස් වෙලා උන්වහන්සේ නමස්කාර කරන්න ප්‍රශංසා කරන්න. නමුත් ගොඩක් අය අප අතර නැහැ. ප්‍රේමන්ත සහෝදර සහෝදරිය මම හැමතිස්සෙම මම දකින්න දෙයක් තමයි ස්වර්ග රාජ්‍යයට උන්වහන්සේගේ අභිමුඛයට යන්න ලේසියෙන් බෑ. ආමෙන්. ඒකට කැදවීමක් තියෙන්න ඕනේ. ආමෙන්. ඒ කැදවීම නැත්තම් උන්වහන්සේගේ අභිමුඛයට යන්න කිසි කෙනෙකුට බෑ ප්‍රේමන්ත සහෝදර සහෝදරයි. හොඳයි. එලිෂා ඔහුගේ සේවකයා සමග ඔහුගේ කුඩාරමේ සිටින විට විශාල හමුදාවක් එලිෂා වට කරනවා. ආමෙන්. ප්‍රේමන්ත සහෝදර සහෝදරි මේ හමුදාව වට කරන වෙලාවේ එලිෂාගේ සේවකයා එලිෂාට ගිහිලා කියනවා අපිට අපි වටේ විශාල හමුදාවක් ඉන්නවා. අපිට පහර දෙන්න. ආමෙන්. ප්‍රේමන්ත සහෝදර සහෝදරි එලිෂා ස්වාමීන් වහන්සේට ආඥා කළා කියනවා ස්වාමිනී දකින්න පිණිස මොහුගේ ඇස් පාදන්න කියලා. දෙවියන් වහන්සේ එලිෂාගේ සේවකයාගේ ඇස් පහදන අවස්ථාවේ මාගේ ප්‍රේමන්ත සහෝදර සහෝදරි උන්වහන්සේ වචනය දෙනව දැක්කා කියලා විශාල දෙවියන් වහන්සේගේ දූත පිරිසක් ඒ හමුදාවට ඉදිරියෙන් වට කරගෙන සිටිනවා. හalleluya. අද දවසේ අපි ස්වල්ප දෙනෙක් වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ දේව දූතයන් විශාල ප්‍රමාණයක් අපිත් සමග අපගේ රජු අපගේ දෙවියන් වහන්සේ නමස්කාර කරන්න මේ ස්ථානයේ සිටිනවා. හalleluya. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත් වූ දැසන. හොඳයි අපි දෙවියන් වහන්සේගේ වචනේ අපි බලමු. ප්‍රේමන්ත සහෝදර සහෝදරි මම උත්සාහ කරනවා ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මම ගොඩක් දේශනා කරන්නේ නැහැ. දේශනා කරනකොට එක පදයක් නැත්නම් දෙකක් තමයි ගන්නෙ. ඒ පදේ තමයි. නමුත් අද දවසේ ගොඩක් බයිබල් පදවලට අපිට හැරෙන්න වෙලා තියෙනවා. මම උත්සාහ කරනවා අපේ කාලේ අපි කල්පනාකරණය කරන ගන්න. මම හිතනවා මම ඉතා ඉක්මනින් ඕගලන්ට යම් කාරණා දෙවියන් වහන්සේගේ වචනේ තියෙන එළිදරව් කරගෙන යනවා. ඕගොල්ලෝ ඒවා ඉක්මනට අල්ලගනී කියලා ස්වාමීන් වහන්සේ කරුණාව ඕගලන්ට ලැබෙයි කියලා. ප්‍රේමන්ත සහෝදර සහෝදරි අපි අපේ ජීවිතේ අපි දෙවියන් වහන්සේව අඳුන ගන්න කලින් අඳුනගත්තට පස්සේ අපේ ජීවිතේ යනකොට සමහර කාරණා තිබෙනවා අපිට ජය ගන්නට බැරුව ගිය. ආමෙන්. සමහර කාරණා එක්ක අපි වෙහෙසිලා අවසානයේ අපි හිතනවා මේක මගේ කරුණේ වෙන්නේ නැති. එහෙම නැත්නම් මේක තමයි මම ලබා උපන් හැටි. ආමෙන්. මේකත් එක්ක යන්නේක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. එහෙම නැත්නම් මේ බාධාවත් එක්කම ජීවත් වෙන්න ඕන කියලා දෙවියන් වහන්සේ තීරණය කරලා ඇති කියලා යම් කාරණා ගැන අපි සිතනවා. ආමෙන්. ප්‍රේමන්ත සහෝදර සහෝදරි විශේෂයෙන් මම කියන්න කැමතියි දෙවියන් වහන්සේගේ සෙනඟ මේ පොළවේ උන්වහන්සේ තබනු ලැබුවේ ආශිර්වාදමත් ජීවිතයක් ගත කරන පිණිස. ආමෙන්. ආමෙන්. දුක් විඳින්නවත්, වේදනා විඳින්නවත්, පසුබට වෙන්නවත්, වැළපීම් මැද්දේ යන සෙනඟක් නොවේ ඔබත් මමත්. ආමෙන්. ඔබත් මමත් උන්වහන්සේගේ ස්වර්ගික කැමැත්තක් මත මේ පොළවේ තබා තිබෙනා වූ සුවන් වහන්සේගේ සෙනඟක්. හalleluya. අපි ප්‍රේමන්ත සහෝදර සහෝදරි කැඳවනු ලැබුවේම ආශිර්වාදමත් ජීවිතයකට. ආමෙන්. නමුත් සමහර අවස්ථාවලදී අපේ ජීවිතේ අපිට ජය ගන්න බැරි අපේ ප්‍රශ්න අපිට පැමිණෙනවා. ආමෙන්. අපි කොච්චර උත්සාහ කරත් අපිට ඒ වගේ ජය ගන්න බෑ. ආමෙන්. ප්‍රේමන්ත සහෝදර සහෝදරි එකම ප්‍රශ්නික වසර ගණනාවක් අපිට යන්න වුණොත් අපිට චුට්ටක් හිතන්න වෙනවා අපේ ජීවිතේ යම් තැනක දෙවියන් වහන්සේට විරුද්ධ යම් දෙයක් සිද්ධ වෙලා තිබුණාද කියලා. ආමෙන්. මොකද අපි කැඳවුණු ලැබෙම ආශිර්වාදයකට. ආමෙන්. ඔබට ආශිර්වාදයක් වගේම ඔබ
බොහෝ මනුෂ්‍යයන්ට ආශිර්වාදයක් වෙන පිරිසක් ස්වාමීන් වහන්සේ කැඳවලා ලැබුවේ. ප්‍රේමවත් සහෝදරයා සහෝදරි අද දවසේ ඔබගේ මගේ ජීවිතයේ ඇති අපිට මෙච්චර කාලයකට අපිට වසර ගණනාවක් ගියා අපිට ඒක විසඳ ගන්න බැරුව ගියා. එහෙම නැත්නම් අපිට ඒකේ සුවය ලැබුණේ නැහැ. එහෙම නැත්නම් එතනින් මට සඵලත්වය ලැබුණේ නැහැ. එහෙම නැත්නම් මට ආත්මික දීවනාවල් ලැබුණේ නැහැ. මට වර්ධනය වුණේ නැහැ. මොනවා හෝ කාරණයක් ඔබේ ජීවිතේ ඇති. ස්වාමීන් වහන්සේ ඔබට සුබ ආරක්ෂක වෙනවා. අද දවසේ ඔබේ සිටින ස්ථානය ඔබ සිටින ස්වභාවය ස්වාමීන් වහන්සේ වෙනස් කරන්නට යනවා. හාලෙලූයා. ප්‍රේමවත් සහෝදර සහෝදරි අපි දිව්‍යන් වහන්සේගේ වචනේ තිබෙනා රහස් අපි තදින් අල්ලා ගන්නකොට ස්වාමීන් වහන්සේ අපේ වාතාවරණය වෙනස් කරන්නට යනවා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි අපි දන්නවා අපි ඉස්කෝලේ යන කාලේ අපි ඉගෙන ගන්නවා පොඩි කාලේ කියනවා විරුද්ධ පද. ආමෙන්. අහස කිව්වොත් පොළොව කියලා අපි කියනවා නේ. ටීචර් කියනවා අම්මා කිව්වොත් අපි කියනවා තාත්තා. right ඔය වගේ අපි විරුද්ධ පද අපි ඉගෙන ගන්නවා. නමුත් ඔබ දන්නවද අපි දෙවියන් වහන්සේ ගැන අපි දෙවියන් වහන්සේ හඳුනාගත්තට පස්සේ අපි ගොඩක් දකින්නේ උන්වහන්සේගේ ආශිර්වාදය විතරයි. අපි බලාපොරොත්තු වෙනවා උන්වහන්සේගේ ආශිර්වාදය. ඒක නරක නෑ, ඒක හොඳයි. ඒකට තමයි අපි කැඳවුම් ලැබුවේ. ප්‍රේමවත් සහෝදර සහෝදරි මේ ආభాෂය අපිට එන්නේ අපි දකුණු ආසියාව රටවල ජීවත් වෙන මිනිස්සු විදියට අපි ගොඩක් දැකලා තිනවා වෙන අන් දෙවිවරුන්ට වන්දනා කරන මිනිස්සු. සමහරට අපි ඒ පසුබිම් වලින් ආපු අය වෙන්නේ නැති. ආමෙන්. අපි ඒ තැන් වලට ගිහිල්ලා අපි කෝවිලකට ගිහිල්ලා අපි දේවාලයකට ගිහිල්ලා එහෙම නැත්නම් පන්සලකට ගිහිල්ලා අපි කුම්මන හෝ ආගමික ස්ථානයකට ගිහිල්ලා අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ අපට ආශිර්වාද කරන්න. ආශිර්වාද කරන්න. right? ඒක ප්‍රශ්නයක් නෑ. ඒක හරි. නමුත් ඒක ආශිර්වාදයක් වෙනවද නැද්ද කියලා ඔවුන් ලැබෙනවද නැද්ද කියලා අපි දන්නවා. මොකද ඒක අපේ දෙවියන් වහන්සේගේ නෝන නිසා. නමුත් අපිට අපි ආශිර්වාදේ කරන්න ඉල්ලන්න පුරුදු වෙලා තියෙනවා. මොකද අපිට අබිලා තියෙන ආభాෂය. ඔවුන් මේ කරන දේ හරි. මොකද ඔවුන්ගේ දෙවියන් ඔවුන් විශ්වාස කරන අය අපගේ සර්ව බල දෙවියන් වහන්සේ නෙමෙයි. නමුත් ප්‍රේමවත් සහෝදර සහෝදරි අපි මේ සම්බන්ධතාවය කරන්නේ ජීවමාන වූ දෙවියන් වහන්සේත් එක්ක. හාලෙලූයා. උන්වහන්සේ කියන මාගේ ස්වරූපෙට මම නුඹලා මොන ලැබුවා. ආමෙන්. ඔබ මම විදියටම උන්වහන්සේට සිතන්න පුළුවන්. ඔබට මට දැනෙන වේදනාව උන්වහන්සේ දැනනවා. එදා ලාසරුස් මැරිච්චලා යේසුස් වහන්සේ ඇඬුවා. ඇයි? උන්වහන්සේට වේදනාව දැනුණා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි උන්වහන්සේ එහෙනම් ආශිර්වාද කරනවා වගේම උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ දඬුවම් කරනවා. ආමෙන්. අද බොහෝ අය අද ක්‍රිස්තියානි ජීවිතේ බොහෝ අවස්ථාවල බොහෝ අය වරද්දගත්තේ ඔවුන් හිතනවා අපේ දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා ප්‍රේම කරනවා සමාව දෙනවා කියලා. right? නෑ මගේ ප්‍රේමවත් සහෝදර සහෝදරයනි. උන්වහන්සේ ප්‍රේමවන්ත පියෙක්. ප්‍රේමවන්ත පියෙක් තම දරුවන්ගේ අඩුපාඩු වලට තමන්ගේ දරුවන්ට දඬුවම් කරනවා වගේ උන්වහන්සේ දඬුවම් කරන උන්වහන්සේගේ සෙනඟට. හalleluya. සමහර විට අපි නොදැන බොහෝ අපේ ජීවිතේ කාලවල අපි ගත කරන්න ඇති දිව්‍යන් වහන්සේගේ දඬුවමට අසු වෙලා. ආමෙන්. අපි අපේ ලෝකෙ විදිහට අපි හරි කියලා හිතන දේ දිව්‍ය වාචනයට බලද්දී ඒක වැරදි වෙන්න පුළුවන්. උන්වහන්සේ කියනවා මාගේ සෙනඟ නාස්ති වෙලා සිටිනවා. ඇයි? දැනගන්න නැති නිසා. ආමෙන්. උන්වහන්සේ කියනවා නුඹලා නාස්තිලා ඉන්නවා කියලා. උන්වහන්සේ කිව්වේ මගේ සෙනඟ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ආධිපත්‍යම තියෙන උන්වහන්සේගේ දරුවෝ නාස්ති වෙලා ඉන්න උන්වහන්සේ දැනගන්න නැතිද. අද දවසේ අපි ස්වාමීන් වහන්සේට වචනට හැරෙමු. ප්‍රේමවත් සහෝදර සහෝදරි දේශනාව කියන්නේ මේ වෙලාවේ ඔබ නිමාඩු ගන්න වෙලාවක් නෙමෙයි. එහෙම නැත්නම් ඕගොල්ලෝ නිමාඩු ගන්නවා 16 හරි කවුරු හරි දේශනා කරනවා එහෙම එකක් නෙමෙයි. ප්‍රේමවත් සහෝදර සහෝදරි මේ දේශනාවේ වැදගත්ම දේ ඔබේ ජීවිතයට ඔබ අදාළ කරගන්න එක දෙයක්. ආමෙන්. මම ගැන හරි කියන්නේ නැහැ. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි මම 1986 තමයි මුලින්ම පල්ලියකට ගියේ. මම දන්නේ සමහර අය මෙතන ඉන්න ඉතින් නැද්ද. හැබැයි එදා ඉඳන් අහපු හැම දේශනාවම මගේ ජීවිතේට මම අදාළ කරගත්තා නම් අද මම මෙතන නෙමෙයි ඉන්නේ. ආමෙන්. එහෙනම් ස්වාමීන් වහන්සේ අර එලියා ඔසව ගත්තා වගේ මාව ඔසවගෙන මෙලහකට. ආමෙන්. අපි සමහර දේවල් අපිට ප්‍රැක්ටිකලි අපිට කරන්න බෑ. නමුත් අද දවසේ අපි තීරණයක් ගමු. මම අහන්නේ ගිය සතියේ පාස්ටර් මොකක්ද දේශනා කරේ කියලා. ආමෙන්. ඕගොල්ලන්ට මතකයි ඉතින් හාලෙලූයා කියන්නේ. මතක නැති අය මුකුත් කියන්න එපා. ආමෙන්. ප්‍රධාන දේ ප්‍රේමවත් සහෝදර සහෝදරි දේශනාවකට දෙවියන් වහන්සේගේ මිනිසෙක් සූදානම් වෙන්න බොහෝ කාලයක් කැපවීමක් කරලා
ඒකේ ප්‍රයෝජනේ අපි ගන්න ඕන. හාලෙලුයා. ඔබට මොකද ඔබට ප්‍රේම කරන නිසා තමයි මේ දේවල් දෙවියන් වහන්සේගේ වචනින් අපි ඔබට ගෙනෙන්නේ. ඒ හින්දා අද දවසේ තීරණය ගන්න ස්වාමීන් වහන්සේගෙන් මම යමක් ලබා ගන්නවායි කියලා. ආමෙන්. ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය අපි ඉක්මනට අපි හැරෙමු දෙවෙනි සාමුවෙල් පොතට. දෙවෙනි සාමුවෙල් පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. දෙවෙනි සාමුවෙල් පළවෙනි සාමුවෙල් නේ. ආමෙන්. දෙවෙනි සාමුවෙල් 24 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ සිට ඉස්සරහට කියන්නේ මම කියන්නේ යෝබ් ගණන් කොට සෙනගගේ මුළු ගණන රජුට දුන්නේය. කඩුගත් යුද්ධකාර ඊශ්‍රායල් මනුෂ්‍යයන් 8 ලක්ෂයක් යුදා මනුෂ්‍යයන් 5 ලක්ෂයක් සිටියෝය. දාවිද් සෙනග ගණන් කළ පසු ඔහුගේ සිත ඔහුට දොස් තැබුවේ. දාවිද් ස්වාමීන් වහන්සේට කතා කොට මම මේ දේ කිරීමෙන් බොහෝ සෙයින් පව් කළෙමි. දැන් ස්වාමීන් වහන්සේ ඔබගේ මෙහෙකරුවාගේ අපරාධ පහ කළ මැනව. මක්නිසාද බොහෝ අනුවන ලෙස ක්‍රියා කළමි කීවේය. දාවිද් උදේ නැගිටුණු කල දාවිද්ගේ දර්ශකයා වන ගාද් ප්‍රොෆෙතවරයා වෙතට ස්වාමීන් වහන්සේගේ වචනේ පැමිණ නුඹ ගොස් දාවිද්ට මෙසේ කියාපන්න. මම කාරණා තුනක් නුඹ ඉදිරියේ තබමි. මා විසින් නුඹට කරන පිණිස එයින් එකක් තෝරා ගන්නයි ස්වාමීන් වහන්සේ කීනසේකයි කීය. ගාද් දාවිද් ළඟට ඇවිත් ඔහුට දන්වමින් නුඹ කැමති කොයි දෙයකටද? නුඹේ දේශයේ සත් අවුරුද්දක් සාගතේ නුඹට පැමිණෙන්නට වාටද? නොහොත් තුන් මාසක් නුඹේ සතුරන් නුඹ පස්සෙන් එළවගෙන එද්දී නුඹ ඔවුන් ඉදිරියේ පලා යන්නටද? නොහොත් නුඹේ දේශයේ තුන් වසරකට වසංගතයක් පැමිණෙන්නට වාටද? ඉතින් කල්පනා කර මා උතරන් මහන්සිය කිබඳු උත්තරයක් මා විසින් ජීවිතයි කල්පනා කර බලාපන්නයි කීසේක. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි මේක ඔගොල්ලෝ ගෙදර ගිහලා නිමාඩු බලන්න උඩ එතකොට ඔයගොල්ලන්ට තේරෙයි. දාවිඩ් යුද්ධයකට අවස්ථාවක් එනවා. ආමෙන්. මේ යුද්ධය ආපු වෙලාවේ දාවිඩ් මොනවද කරන්නේ? දාවිඩ් කියන ඔහුගේ සෙම්පතියට ගිහිල්ලා අපේ ඉන්න කී දෙනෙක් ඉන්නවද කියලා ගණන් කරන්න කියලා. ආමෙන්. ඊට පස්සේ මේ සෙන්පතිය කියලා ගණන් කරනවා. ඔබ හිතන්නේ ඒක හරිද වැරදිද? අපි යුද්ධයකට යනවා නම් අපි එතන කී දෙනෙක් අපි ගාව සොල්දාදු ඉන්නවද කියලා අපි ගණන් කරන එක හරිද වැරදිද? අපි හරිනේ නේ. දැන් අපි චර්ච් එකට එනකොට අපි බලනවා අපිට මේ එන ගාන කොච්චර කෙනවද? මොකද අපිට ඉඩ අවශ්‍ය ප්‍රමාණයට අපිට තියෙනවද කියලා බලන්නේ. දාවිද් කරේ වැරදි දෙයක් නෙමෙයි. ආමෙන්. නමුත් ඔබ දන්නවද? දාවිද් ඒ හරි දෙයක් කරා. ඔහු ඒ සෙනඟ කොච්චර ඉන්නවද කියලා ඔහු ගණන් කරලා බැලුවා යුද්ධයට යන්න කලින්. නමුත් ඒක දෙවියන් වහන්සේ ප්‍රසන්න වුණේ නැහැ. ඇයි දන්නවද? ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි දෙවියන් වහන්සේ එදා ගෝලියත්ව දාවිද්ගේ අතට පාවලා දුන්නා දෙවියන් වහන්සේ. හාලෙලූයා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි දෙවියන් වහන්සේ ගැන තිබුණා වූ සැකය නිසායි දාවිද් එදා එයා උගාව හිටපු ඒ සොල්දාදුන්ව ගණන් කරේ. ආමෙන්. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි මේ පොඩි දෙයක් මේ ලොකු වරදක් දාවිද් කරේ නෑ මෙතන. නමුත් දෙවියන් වහන්සේට ප්‍රසන්න වුණේ නෑ. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි මේකට ඔහුට දුන් දඬුවම ඔබ දන්නවද? 13 වෙනි පදයේ කියනවා අනාගත වක්තෘ ඔහු ගාවට ඇව්වට පස්සේ නුඹ කැමති කොයි එකටද? නුඹේ දේශයේ සත් අවුරුද්දක සාගතයක් නුඹට පැමිණෙන්න මාටද? නොහොත් තුන් මාසක් නුඹේ සතුරන් නුඹ පස්සෙන් එළවගෙන එද්දී නුඹ ඔවුන් ඉදිරියේ පලා යනවටද? නොහොත් නුඹේ දේශයේ තුන් දවසකට වසංගතයක් පැමිණෙනවටද? ආමෙන්. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි පොඩි දෙයට අපි ඔහු හිතපු නැති කුඩා දෙයට ඔහුට කාරණා තුනක් දෙනා තෝරගන්න. ආමෙන්. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි මෙතන දාවිද් තෝරා ගන්නවා සත් අවුරුද්දක සාගතේ. මොකද ඔහු හිතනවා මේ සාගතේ ප්‍රශ්නයක් නැහැ. මොකද ඕගොල්ලෝ නිකන් හිතන්නකෝ අපේ හතුරු අපි පස්සෙන් අවුරුදු ගාණක් එළවගෙන යනවට වඩා හොඳයිනේ මේ සාගතේන එක.
ප්‍රේමත සහෝදරය සහෝදරි අද දවසේ අපි වැදගත්ම දේ අපි ගන්න සමහර තීරණ අපි දෙවියන් වහන්සේ ඉදිරියේ හරිම වගේ පේන්න පුළුවන්. නමුත් ඒවා දෙවියන් වහන්සේ ප්‍රසන්න නැහැ. ආමෙන්. සමහර තීරණ අපි දෙවියන් වහන්සේ සුළු කරන ගන්නවා තීරණ. ආමෙන්. මම දන්නේ ඇයි මම මේ ගැන කතා කරන්න කියලා ඔබට. නමුත් ඔබට ස්වාමීන් වහන්සේ මගේ අතට කතා කරයි. අපි අපිට සමහරන අභියෝගවලදී අපි ගන්න තීරණ අපි හැම මොහොතකම අපි ස්වාමීන් වහන්සේව නාමයේ ඉහළට ගෞරවයට මහිමයට පත් කළ ගන්න ඕන ප්‍රේමවත් සහෝදර සහෝදරි. ආමෙන්. ඔබට මට ඉන්නේ කවදාවත් වෙනස් නොවෙන්නව දෙවි කෙනෙක්. උන්වහන්සේ කැමති නෑ ඔවුන්ගේ දරුවෝ ඔහු ගැන වැරදි තීරණ ගන්නවට. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි මේ දාවිද් එදා ඒ ගත්ත වැරදි තීරණයට ඔහු වසර ගණනාවක් දේශයට සාගතේ පැමුණා. ආමෙන්. සාගතේ එන්නේ වතුර නැතු යනවා, කෑම නැතු යනවා, වැස්ස නැතු යනවා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි මේ අවුරුදු ගණනාවක් මෙහෙම ඉන්නකොට මිනිස්යන් අසනීප වෙන්න ගන්නවා, මිනිස්යන්ගේ ශරීරවල කුෂ්ඨ එන්න ගන්නවා. ඒ වතුර නැහැ, නාන්න නැහැ. ආමෙන්. මේක ලේසි දෙයක් නෙමෙයි. ඔබ දන්නවද? දාවිද් ගත්ත වැරදි තීරණයට දෙවියන් වහන්සේ දඬුවම් කරා මුළු ඊශ්‍රායල් සෙනගටම. ආමෙන්. දෙමව්පියන් විදියට, වැඩිහිටියන් විදියට, සහෝදර සහෝදරයන් විදියට, මව්පියන් විදියට අපි ගන්න වැරදි තීරණ ප්‍රේමවත් සහෝදර සහෝදරි අපගේ පැමිණෙනා අප පිටිපස්සෙන් ඉන්න අයට ඒ තීරණ වල තිබෙන තඩුවම අයිති වෙන්න යනවා. ආමෙන්. විශේෂයෙන් පියවරු ඉතාම වැදගත් ඔබ ගන්න තීරණ දෙවියන් වහන්සේ ඉදිරියේ. හාලෙලුයා. මම නිසාදු උන්වහන්සේ වචනේ කියනවා දෙමව්පියෝ ඇඹුල් කනකොට දරුවන්ගේ දත් හිරි වැටෙනවා කියලා. ආමෙන්. හොඳයි. මම හිතනවා ඔබ මේ වචනේ දෙවියන් වහන්සේ අපිට කතා කරපු දේ ඔබ තේරුම් ගත්තා ඇති කියලා. ඔබ ගන්න තීරණය ඉතා වැදගත් දෙවියන් වහන්සේ තුල. අපි ඉක්මනට යමු. අපි යමු එක සාමුවෙල් පොතේ 13 වෙනි පරිච්ඡේදය 4 වෙනි පදයට. එක සාමුවෙල් 13 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සිට 14 වෙනි පදය දක්වා. එක සාමුවෙල් 13 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සිට 14 වෙනි පදය දක්වා. මම ඉක්මනට කියවන්නම්. ඔහු සාමුවෙල් විසින් නියම කළ තිබුණු කාලේ හැටියට සත් දවසක් නැගී සිටියේය. නමුත් සාමුවෙල් ගිල්ගාල්ට නාවය සෙනගද ඔහු වෙතින් විසිර ගියෝය. එවිට සාවුල් දවන පූජාව හා ශාන්ති පූජාව මාළඟට ගෙනිල්ලායි කීවේය. ඔහු දවන පූජාව ඔප්පු කළේය. ඔහු දවන පූජාව ඔප්පු කර තීන්දුව හැටියෙම සාමුවෙල් ආයෙත් සාවුල් ඔහුට ආචාර කරන පිණිස ඔහු වෙත පෙරමගට ගියේ. සාමුවෙල් නුඹ කුමක් කෙලෙයිදයි ඇසීය. සාවුල් කතා කොට සෙනග මා විසින් විසිර යන බව නියම කළ දවස් ඇතුළතදී ඔබ නා බවත් පලස්තිවරුන් මික්මාෂී රැස්වින ඔබ දුටුව බැවින් මම කතා කොට මා ස්වාමීන් වහන්සේ ඉදිරියේ කන්නලව් කරන්නට මත්තෙන් පලස්තිවරුන් මට විරුද්ධව ගිල්ගාල්ට එන්න ඔය කියා අකමැත්තෙන් දවන පූජා කළ මේ කීවේය. සාමුවෙල් සාවුල්ට කතා කොට නුඹ අනුවන ලෙස ක්‍රියා කළේය. නුඹ දෙවියන් වහන්සේගේ නුඹට අනකල උන්වහන්සේගේ ආඥාව ආරක්ෂා කළේ නැත. ආරක්ෂා කළා නම් ස්වාමීන් වහන්සේ නුඹ රජකම ඊශ්‍රායල් කෙරෙහි සදාකාලට විස්තර කරනු ඇත. නමුත් දැන් නුඹ රජකම පවතින්නේ නැත. ස්වාමීන් වහන්සේ නුඹට අනකල දේ නුඹ ආරක්ෂා නොකළ බැවින් උන්වහන්සේ ඔහුගේ සිතට එකඟ වූ මිනිසෙක් සොයා තමන්ගේ සෙනග කෙරෙහි අධිපති වෙන්න ඔහුට නිම කරන සේකයි කීසේක. ප්‍රේමවත් සහෝදරයා සහෝදරි ඔබ දන්නවා සමහරට ඔබ මේ වචන කියවලා ඇති. මම ඉක්මනට අරන් යන්නම්. සාවුල් රජතුමා, ඒ කියන්නේ ඊශ්‍රායලයේ පළවෙනි රජතුමා, මේ සාමුවෙල් කියන අනාගත වක්තෘම තමයි මේ රජතුමාව රජකමට ආලේප කරේ. ඔහු යුද්ධයක් තිබුණා. අපෙන් මේ යුද්ධෙදී ඔහුට අනාගත වක්තෘ කියලා තිබ්බා මම ඇවිල්ලා පූජාව ඔප්පු කරනකම් බලා යුද්ධෙට යන්න එපා. බලා සතුරට පහර දෙන්න එපා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි මෙහෙම ප්‍රකාශ කරලා තියෙද්දී සාමුවෙල් අනාගත වක්තෘවරයාට එන්න පරක් වුණා. ඔහු එන්න පොඩ්ඩක් පරක් වුණා. සෙනග
දැක්ක සතුරු සම්පූර්ණ වට කරලා ඉන්නවා. සෙනග බයලා සෙනග මොනවද කරේ? සෙනග ඉක්මනින් ඒ ස්ථානෙන් පිට වෙලා යන්න පටන් ගත්තා. ඒ කියන්නේ සාවුල් රජතුමාගේ හමුදාවේ හිටපු අය. සාවුල් රජතුමා මේ වෙලාවේ බැලුවා සාමුවෙල් අනාගත වක්තෘ නැහැ. ඔහු මොනවද කරේ? ඔහු පූජාව ඔප්පු කරා. ආමෙන්. ප්‍රේමවත් සහෝදරය සහෝදරිය ඔහු දෙවියන් වහන්සේට පූජාව ඔප්පු කරා. ඔහු සටන කරා. නමුත් සාමුවෙල් අනාගත වක්තෘලා ඇවිල්ලා කිව්වා ඔබ මේ කරපු දෙයට මම නුඹ රජකමෙන් දෙවියන් වහන්සේ නුඹ රජකමෙන් අහක් කරන්න. හාලෙලූයා. ප්‍රේමවත් සහෝදරය සහෝදරිය මෙතන සාවුල් කරේ වැරදි දෙයක් නෙමෙයි. ඔහු බලන් හිටිය සාමුවෙල් අනාගත වක්තෘරේ පරක්කුනේ. ඔහු බලන් හිටියා මේ අනාගත වක්තෘ නෑ දැන් ඉන්න සෙනග සම්පූර්ණ විසිරලා යනවා. ඒ හින්දා මම පූජාව ඔප්පු කරනවා කියලා. වැරදි දෙයක් නෙමෙයි. ඒ පූජාව ඔප්පු කරේ දෙවියන් වහන්සේට තමයි. ආමෙන්. නමුත් ඒක දෙවියන් වහන්සේ ප්‍රසන්න වුණේ නෑ. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරිය උන්ට ලැබුණු දඬුවම ඒ ඔහුගේ 16 උට කියලා තිබු දෙයට අකීකරු වීම නිසා ඔහුට ලැබුණු දඬුවම ඔහුගේ රජකම ඔහුගේ පහවම. හාලෙලූයා. ප්‍රේමවත් සහෝදර සහෝදරිය අපගේ ජීවිතේ වැදගත් ඉතාම ඔබ කල්පනාවට ඔබ සිටින්න දෙවියන් වහන්සේගේ දාසය ඔබට එළිදරව් කරන දේ ගැන ඔබ විශ්වාසවන්ත වෙන්න ඕන. ආමෙන්. සභාවක් විදිහට ප්‍රේමවත් සහෝදර සහෝදරිය අපිට සෙල්ලම් කරන්න කාලයක් නැහැ. අපි ලෝකයේ අවසානට ඇවිල්ලා ඉන්නවා. ආමෙන්. අන්තක්‍රිස්තුවේ ලකුණු පොළොවේ පහවෙමින් පත් වෙමින් තිබෙනවා. ආමෙන්. දෙවියන් වහන්සේ කිව්ව අනාගතවක් ඉෂ්ට වෙමින් තිබෙනවා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරිය අපගේ සිත අපි දෙවියන් වහන්සේට හරියාකාරව තබා ගත යුතුයි. මේ වචනයට විරුද්ධ යම් දෙයක් තිබෙනවා නම් මේ වචනේ නැති යම් දෙයක් තියෙනවා නම් ප්‍රේමවත් සහෝදර සහෝදරිය ඒක විරුද්ධයි. ඒක රත ගහන්න යන්න එපා. ආමෙන්. දෙවියන් වහන්සේගේ වචනේ යම් දෙයක් කියලා තියෙනවා නම් කරන්න කියලා ඔබ ඒකාන්තයෙන්ම කරන්න. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරිය මෙතන සාවුල් ලොකු වරදක් කරේ නැහැ. ඔහු පූජාව ඔප්පු නොකර යුද්ධ කරන්න ගියේ නැහැ. ඔහු පූජාව ඔප්පු කරා දෙවියන් වහන්සේට. නමුත් දෙවියන් වහන්සේ ප්‍රසන්න වුණේ නැහැ. ඇයි? සාමුවෙල් අනාගත වක්තෘගේ හඬට ඔහු කීකරු වෙච්ච දෙයට දඬුවම රජකම් පහ කරා. ඔබ නිකන් හිතන්න. ඊශ්‍රායලේ පළවෙනි රජ මේ පොඩි දෙයකට ඒ කියන්නේ ඒ පූජකයා එනකන් හිටවිල නැතුව පූජාව ඔප්පු කරට පොඩි දෙයකට රජකම් පහ වුණා. ඔබ දන්නවද අපි කරන හැම දෙයක් ගැනම ප්‍රේමවත් සහෝදර සහෝදරි ගණන් දීමක් තියෙනවා දෙවියන් වහන්සේට. අපිට අයිතියක් නැහැ දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධ කිසිම දෙයක් කරන්න. අපි දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධ යම් දෙයක් කරනවා නම් උන්වහන්සේ අපිට තණ්හුවක් කරනවාමයි අපගේ අකීකරුකමට. ආමෙන්. අද කල්පනා කරලා බලන්න අපේ ජීවිත දිහා. සමහර විට අපි දෙවියන් වහන්සේගේ හස්තයට අහුවෙලා උන්වහන්සේ මුදාසට අහුවෙලා දඬුවම් විඳිනා වෙන්න පුළුවන් මගේ ප්‍රේමවත් සහෝදර සහෝදරි. දාවිඩ්ට අවුරුදු 5ක් ඔහුගේ දේශයට සාගතය වුණා. ආමෙන්. පොඩි වරදකට ප්‍රේමවත් සහෝදර සහෝදරි කීකරුකම ඉතාම වැදගත්. අද දාසයින්ට බැරි වෙලා තියෙන සභාවේ ඉන්න මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේගේ මාර්ගයට ගේන්න. ඒ මනුෂ්‍යෝ කීකරු නැහැ. ආමෙන්. මනුෂ්‍යෝ හිතනවා එයාට වඩා මට තේරෙනවනේ. මම මේ අපේ පාස්ටර් කෙනෙක් කියන්නේ මම උදාහරණ කියන්නේ මේ ගණන් ගන්න එපා. එයාට ඩිග්‍රියක් නැහැ මට ඩිග්‍රියක් තියෙනවා. ආමෙන්. එයාට එහෙම නැත්තම් ඉංග්‍රීසි බෑ මට ඉංග්‍රීසි පුළුවන්. ප්‍රේමවත් සහෝදර සහෝදරිය අදාළ නැහැ. දෙවියන් වහන්සේ යම් කිසි කෙනෙක් පත් කරා නම් උන්වහන්සේගේ රාජ්‍ය වැඩවලට ඔබ කීකරු වෙන්න. ඔහු වැරදි දෙයක් කරොත් ඔබ වැරදිම පාරකට ගෙනිච්චොත් ඒකේ දඬුවම දෙවියන් වහන්සේ ඔහුට දෙයි. ඒක අපිට අදාළ නැහැ. ආමෙන්. ඒ පාස්ලාට ඊට වඩා ලොකු එකක් තියෙනවා. ඇත්තටම පාස්ලා පව්. හරි. මොකද මම දන්නවා මෙතන මම විවෘත කතා කරන්න අපේ කට්ටිය ඉඳ. එයා සමහර දේවල් මම මේ කාරණා ගැන කතා කරද්දී පාස්ටර්ක ඕවා කියන්න බෑ ප්‍රත ඕවා කියපන් මිනිස්සු එන්නේ නැති වෙනවා මිනිස්සු බය. ප්‍රේමවත් සහෝදර සහෝදරි ඔහු විශේෂයෙන්ම පාස්ටර් මලික් ගැන කියන්නේ මම දැක යටහත් 16. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි ඒ ඔහුගේ ජීවිතේ කැපවීම ඔහු කරන කැපවීම පුතා කියන්නේ මේ අපි ඔබට හිතා ගන්න බෑ. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි ඔහු අපිට නායකයෙකුට පත් කර තිබෙනවා. අපිට දිව්‍යන් වහන්සේ වචනය අනුව අපිට කීකරු වෙන්න ඕන. ආමෙන්. අද සමහර රටවල කතා කරලා කියනවා Zoom එක ඔන් කරන්න කියලා කවුරුත් Zoom ඔන් කරන්නේ නැහැ. ප්‍රේමවත් සහෝදර සහෝදරි දඬුවම් අපිට දකින්න ලැබෙනවා. මේක සෙල්ලමක් නෙමෙයි.
ආමෙන්. අපි සෙල්ලම් කරන්නේ අපිට අපි ස්වාමිනී කිව්වම අපිට ආශිර්වාද කරන දෙවියන් වහන්සේත් එක්ක කියලා මිනිස්සු දන්නේ නැහැ. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි ඉතා වැදගත් අපි දෙවියන් වහන්සේගේ කාරණේ තදින් අල්ලා ගන්න එක. ආමෙන්. මම ගොඩක් කාරණා කියන්නේ. හොඳයි අපි බලමු උපති පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ 26 වෙනි පදය. මම මේ පදයට යන්න කලින් මම තවත් දෙයක් කියන්නම්. අනිත් දේ තමයි ප්‍රේමවත් සහෝදරයා සහෝදරි 16ක් ඔබගේ යමකට යම් සේවයක් ඉල්ලුවොත් ඔබට කරන්න පුළුවන් උපරිමයෙන් ඔබ කරන්න. ආමෙන්. 16 කිව්වොත් එහෙම මට මේ දේ කරලා දෙන්න කියලා ඔබට කරන්න පුළුවන් උපරිමයෙන් ඔබ කරන්න. මොකද උන්වහන්සේ කියනවා පොළවේ ඔබ දකින්න සහෝදරයට ඔබ ප්‍රේම කරන්නේ නැත්නම් ස්වර්ගයේ සිටින ස්වාමීන් වහන්සේට ඔබ කවදාවත් ප්‍රේම කරන්න යන්නේ නැහැ. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි අපිට තාම ගැම්මක් ඇවිල්ලා නැහැ. අපිට තාම අපි හරියට තාම තීරුම් ගන්න නැහැ. ආමෙන්. ලොකු වැඩකට දිව්‍යන් වහන්සේ බොහෝ රටවල් වලින් දැන් මිනිස්සු මෙතෙන්ට ගෙනාවා. ලොකු දිව්‍යන් වහන්සේගේ ලොකු සලස්මක් තිබෙනවා. 16ට සලස්මක් තිබෙනවා. හැබැයි සමහර තැන් වලට යන්න බෑ. ආමෙන්. සමහර වෙලාවට අපේ තිබෙනා වූ සහයෝගය මදි. ප්‍රේමවත් සහෝදර සහෝදරි සභාවක් කියන්නේ දිව්‍යන් වහන්සේගේ ධර්මයන් එකතු වෙලා රැස් වෙලා සිටින ප්‍රේමේ තිබෙන තැනක්. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි මම මෙතන ඉන්න හිත නෙමෙයි මම කතා කරන්නේ. මම දැන් මම මේ දේ කියනවා. මම සභාවෙන් ගිහිල්ලා ඉන්නකොට මාල් සහෝදරයා මට කතා කරා. කතා කළා කොහොමද බ්‍රදර් ඉන්න පල්ලියට. ආමෙන්. මම දන්නවා සමහර තව සභාවේ නැති අයට ඒ සහෝදරයා කතා කරනවා කියලා. ප්‍රේමවත් සහෝදර සහෝදරි ඔහුට දෙවියන් වහන්සේ පෙළඹීමක් දීලා තියෙනවා. ඒ නැති වෙච්ච බැටළුව හොයන්න. ආමෙන්. තව සමහර අයට දෙවියන් වහන්සේ පෙළඹීමක් දීලා තිබුණා දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන්ට සුභාරංචි දේශනා කරන්න. ආමෙන්. තව සමහර අය ඉන්නවා සභාවේ යාඥාවේ සභාවේ උසුලන අය. විවිධාකාර අපි ඔබ බලන්න ඔබ දිහා විවිධාකාරයට විවිධාකාර කැදවීම් දෙවියන් වහන්සේ දීලා තිබෙනවා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි අපි එකට ප්‍රීතියෙන් එක පවුලක් ලෙස සිටින්න ඕන. ආමෙන්. එහෙම නැතුව ගියොත් 16ට පෙර වෙනවා දිව්‍යන් වහන්සේගේ සලස්පන මිනිස්සු අරන් යන්න. එදා මෝසෙස්ට එදා ඊශ්‍රායල් සෙනඟ ලක්ෂ 4ක් සෙනඟ කී කරුණා ප්‍රේමවත් සහෝදර සහෝදරි. ආමෙන්. මෝසෙස් කිව්වොත් එහෙම හරි දැන් අපි මෙතනින් පිටත්තලා අපි යමු කියලා ඒ ලක්ෂ 4ක සෙනඟ ඌ පස්සේ ආවා. ආමෙන්. හැබැයි කවදාවත් ඒ මිනිස්සු ඔහුගේ හඬට අකී කරුන්නේ නැහැ. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි අපි දවසේ වැදගත් අපි ගන්න තීරණය සභාව අපි විවෘතව කතා කරනවා නම් අපි තව මීට වඩා ගොඩක් ඉහළට ඉදිරියට යන්න ඕන කාලයක් අපිට ලැබිලා තිබුණා. අපි මම හිතනවා මේ අවස්ථාව නැතුව ගියා කියලා. ගොඩක් අය මේ ස්ථානේ නැහැ. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි ඔබට මට මේකට බරක් තියෙන්න ඕන. අපි මේ ගැන යාඥා කරන්න ඕන. ආමෙන්. අපි මෙච්චර දේශනා කරා ගොඩක් කාරණා ගැන කතා කරා නමුත් මිනිස්සුගේ හදවත් වලට කිසි දෙයක් ගිහින්නේ නැහැ. හalleluya. ප්‍රේමවත් සහෝදරයා සහෝදරි මේ මනුෂ්‍ය දිව්‍යන් වහන්සේගේ උදවසට නොවන පිණිස අපි දිව්‍යන් වහන්සේට උන් ගැන යාඥා කරමු. එක සභාවක් ලෙස. ආමෙන්. අද අපි සමහරලාට තව කෙනෙක් මුරුකු ප්‍රශ්නයක ඇති සභාවේ අපි දන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි සභාවක් කියන්නේ එක පවුලක්. අපි හැමෝට අනිත් අයගේ මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක ගැන හොයලා බලන්න ඕනේ, කතා බහ කරන්න ඕනේ. ආමෙන්. හොඳයි. අපි උප්පත්ති පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 17-26 මේ පදේ ඔයගොල්ලෝ දන්නවා. මම වෙලාව නැති හින්දා මම ඉක්මනට කියාගෙන යන්න. ප්‍රේමවත් සහෝදර සහෝදරි ලොට් දෙවියන් වහන්සේ කියනවා නුඹේ බාර උප්පත්ති 19 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ සිට 26 වෙනි පදය දක්වා ලොට් දෙවියන් වහන්සේ කියනවා නුඹේ බාරයව අරගෙන නුවරින් පිටට ඵලයන්. ආමෙන්. කන්දට පලා යන්න. හැබැයි මොන දේ වුණත් ආපහු හැරිලා බලන්න එපා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි දිව්‍යන් වහන්සේ සොදොම සහ ගොමොරට විනාශ කරන්න උන්වහන්සේ ස්වර්ගයෙන් ගෙන්දගම් එවුවා කියලා කියනවා. ගින්දර පොළොවට එවුවයි කියලා. මේ විනාශය වෙනකොට ලොත් සහ භාර්යාව කරේ අර දූතයෝ දෙන්නත් එක්ක කන්දට පලා යන එක. ආමෙන්. දිව්‍යන් වහන්සේ කිව්වා හැරිලා නම් බලන්න එපා කියලා.
ප්‍රේමන්ත සහෝදරයා සහෝදරි නමුත් මේ ලොත්ගේ භාර්යාව එපා කියපු දෙයක්ම කරමු ලැබුවා. ආමෙන්. පුරුෂයන්ට හරි සතුටුයි නේ ඒ භාර්යාව එපා කියපු දෙයක්ම කරලා බලපු නිසා ප්‍රේමන්ත සහෝදරයා සහෝදරි ඒ ලොත්ගේ භාර්යාව ඒ ස්ථානෙ නුරුකමක් වුණා. ඇයි අකීකරුකම. ආමෙන්. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරි සොදොම සහ ගොමෝරාවට ගිනිවලා ස්වාමීන් වහන්සේ විනාශ කරනවා. ඔබ මම සිටින මේ දේශයේ ස්වාමීන් වහන්සේ ස්වර්ගයෙන් වසංගත වෙලා විනාශ කරනවා. යුද්ධ අරලා විනාශ කරනවා. ඔබටත් මටත් කිව්වේ කන්දට පලා යන්න කියලා. ආමෙන්. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරි කන්ද කියන්නේ ස්වර්ගය. ආමෙන්. අපි මේ පලා යන ගමනේ උන්වහන්සේ කිව්වා හැරිලා නම් බලන්න එපා. පිටිපස්ස දිහා මොන විනාශ වුණත් උඹලා මන් දෙස බලාගෙන ඒ කන්දටම දුවපාලා කියලා. ආමෙන්. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරි අපි ස්වර්ග දෙස බලාගෙන අපි දුවනව සෙනග මේ ලෝකේ මොන බාධාවක් ආවත් ප්‍රශ්නාවක් වසංගතාවක් රෝගාවක් හිඟකම් මොන දේ ආවත් අපි ස්වර්ග දෙස බලාගෙන යනවා සෙනග. හalleluya. ඔබ හැරිලා ඒ දෙස බැලුවොත් ඔබ බය වුණොත් ඒ ඉන්නව පීඩාවලට ඒ වසංගතයට ඒ ප්‍රශ්නයට ගැටලුවට රෝගයට ඒ කුමන දෙයට ඔබ බය වුණොත් ප්‍රේමන්ත සහෝදරයා සහෝදරි ඔබට උන්වහන්සේගේ රාජ්‍යයට යන්න බැරි වෙනවා. ආමෙන්. උන්වහන්සේ තුල අපි අද දවසේ අපි කීකරු වෙන්න ඕනේ. ආමෙන්. අපිට එන්න මොන බාධාවක් අපි බලන්නේ ස්වාමීන් වහන්සේ දෙස. හalleluya. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරි මේ ගහකොළ කාගේද? අපි දෙවියන් වහන්සේ. උන්වහන්සේ මැව්වේ. මේ විශ්වය මැව්වේ දෙවියන් වහන්සේ. ඉර හඳ තාරක ග්‍රහලෝක මැව්වේ දෙවියන් වහන්සේ. සීත ඍතුව රස්නි ඍතුව එන්න සැලැස්සුවේ දෙවියන් වහන්සේ. හalleluya. මේ සියල්ලගෙන බලය සහ ආධිපත්‍ය තියෙන අපේ දෙවියන් වහන්සේට. ආමෙන්. එහෙනම් අපගේ දෙවියන් වහන්සේ ඒ කිසිම දෙයක් අප පිට විනාශයක් කොට එන්න තලස්වන්න යන්නේ නැහැ. අපි දෙවියන් වහන්සේ යන්නට කී කරුණා. උන්වහන්සේ දෙස පමණක් බලාගෙන අපි උන්වහන්සේගේ මාර්ගේ යනවා නම් මේ රෝගී මොන ප්‍රශ්න බාධාවත් ඒවා අපිට විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපි හැරලා බලමු ප්‍රේමවත් සහෝදර සහෝදරි අපේ ගමන අපේ තැනින් නතර වෙන්න යනවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ අවශ්‍යයි කීකරු වෙන්න උන්වහන්සේගේ හඬට සහ උන්වහන්සේ අපට කදලා දෙන උදේශය ගැන. හalleluya. ප්‍රේමවත් සහෝදර සහෝදරි අපි කාරණා එක බලාගෙන යමු. අපි තව කාරණයකට යමු. මෝසෙස් ඔහුගේ ජීවිතේ. ඔබ දන්නා මෝසෙස් කියන්නේ කවුද කියලා? ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි මෝසෙස් ඊශ්‍රායලයේ විදිහට ඉපදිලා මිස්රේ රජමාලිගාව ජීවත් වුණා. පාරාවෝගේ දරුවෙක් විදිහට ඔහු ජීවත් වුණා. පාරාවෝගේ සහෝදරගේ දරුවා විදිහට. ආමෙන්. ඔහු ඊශ්‍රායලයේ සියලු යුද්ධ හැම දෙයක් ගැනම ඔහුට හොඳ අවබෝධයක් තිබුණා. ඔහු රජකමට පවා වටින්න සිටිය මිනිසෙක්ව සිටියා. ආමෙන්. නමුත් ප්‍රේමවත් සහෝදර සහෝදරි මෝසෙස් දෙවියන් වහන්සේ කැඳවුණු ලැබුවා ඊශ්‍රායල් එළියට. මිස්රෙන් එළියට. ආමෙන්. දෙවියන් වහන්සේ මෝසෙස්ට කැඳවපු මොහොතේ ඉඳලා අර පඳුරන ගිනි අරගෙන පඳුර කතා කරපු තැන ඉඳලා හාස්කම් කරගෙන මෝසෙස් වෙතට ආවා. මෝසෙස් පුදුම දේ කරා. රතු මුද දෙබෑ කරා. ආමෙන්. මාරාහි තිබ්බ ඒ තිත්ත ජලය ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ඔහු ඒ තිබෙනා තිත්ත ගති නැති කරලා ඒක ආශිර්වාදයකට සැලසුවා. නමුත් මෝසෙස්ට එක ජීවිතයක වරදක් වුණා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි මෝසෙස් මම පද දිනනවා. නමුත් මම මේක කෙටින් කියන්න මට කාලෙ මදි හින්දා. දෙවියන් වහන්සේ මෝසෙස්ට පර්වතයේ ගාවේදී කතා කරලා කිව්වා මේ පර්වතයට අත දිග කරපන් මම මේ පර්වතයෙන් වතුර දෙන්න යනවා. ආමෙන්. නමුත් ඒ අවස්ථාවේ මෝසෙස් මොනවද කරේ? ඔහුගේ සැරයට අරගෙන ඔහු කෝපෙන් ඔහු ගැහුවා පර්වතයට. බයිබලයේ උන්වහන්සේ වචන කියනවා දෙපාරක් ඔහු ගැහුවා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි මම එක පැත්තක් මම දෙවියන් වහන්සේ ගත තීරණේ වැරදි කියන්නේ නැහැ. නමුත් මම මෝසෙස් ගාව ඉඳලා මම බැලුවොත් එහෙම අර ලක්ෂ 40 සෙනඟ ඇවිල්ලා කියනවා උඹ මොනවද මේ කරේ? අපි කාන්තාරේ මැරෙන්නද අපි ගෙනා අපිට මිසරේ කන්න තිබුණා අපිට මිසරේ ඉන්න තිබුණා. කෝ වතුර සෙනඟ කොතුරන්න ගත්තා. මෝසෙස්ට පීඩා කරන්න ගත්තා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි මෝසෙසුත් මිනිසෙක් මෝසෙස්ට මගේ භාෂාවෙන් කියනවා මල පැනලා පොල්ලක් කරන කැවුව පර්වතෙට බීපියෝ වෙන්න වතුර කියලා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි දෙවියන් වහන්සේකට ප්‍රසන්න වුණේ. දෙවියන් වහන්සේ කිව්වේ පර්වතයට සැරයට දික් කරන්න විතරයි. ඔබ දන්නවද මෝසෙස් ලැබුණු දඬුවම මොකද්ද කියලා? මෝසෙස් කෝ දෙවියන් වහන්සේ කෝ නුඹවත් නුඹේ සහෝදරයවත් පොරොන්දු දේශනා තුන්ෙන් යන්නේ. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි අපිට හිතන්න පුළුවන් නෑ ඒක හරි අසාධාරණයි නේ කියලා. මෙච්චර දේවල් කරලා අර ගිහිල්ලා පාරාවොත් එක රණ්ඩු කරලා මේ හැම දෙයක්ම
අර මිනිස්සු අරගෙන ඇවිල්ලා අර හැම දෙයක් ආස්කම් කරලා රතු මුද දෙපැය කරලා මේ ආපු මිනිස්සයාට මේ පර්වතේට සැරෑටියෙන් දෙපාරක් ගැහුවා කියලා පොරොන්දු දේශේ අරත් කීපු දේශෙට නොදෙන්න තරම් දෙවියන් වහන්සේ අසාධාරණද කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් ප්‍රේමවත් සහෝදර සහෝදරි ස්වාමින් වහන්සේට ඕනේ අපි 100% උන්වහන්සේට කීකරු වෙන්න. මොකද උන්වහන්සේ 100%ක්ම උන්වහන්සේගේ උරුමය සහ ආලේපය ඔබට මට දීලා තිබෙනවා. පොඩ්ඩක් නෙමෙයි. භාගයක් නෙමෙයි. ආමෙන්. අද හාස්කම් කරන්න පුළුවන් හෙට බෑ නෙමෙයි. අද ලෙඩෙකුට ආඥා කරොත් සුව වෙනවා හෙට නැති වෙන්න නෙමෙයි. 100%ක්ම උන්වහන්සේගේ රාජ්‍ය උරුමකම 100%යි. මේ පොළොවේ ආශිර්වාදය 100%යි. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි අද ඒ දේවල් සභාවල වෙනවා. ආමෙන්. අද සභාවල තිබෙනව සභාවේ ඉන්න කට්ටියද මම හිතන්නේ මේ සභාවේ වැඩිපුරම පාෂණ කරදර කරන්නේ මම. ආමෙන්. හරියන්නේ නැහැ පාස්ටර් ඔහොම හරියන්නේ නැහැ නේ බයින්ඩනේ කියලා මම කියලා දිනවා. මේ තරහට නෙමෙයි. ආමෙන්. අපිට එක වෙනගත් ලෙස අපිට ලොකු වැඩක් කරන්න තියෙනවා. අපි එකතු නැත්නම් අපිට ඒක කරන්න බෑ ප්‍රේමවත් සහෝදර සහෝදරි. ආමෙන්. ලොකු උන්වහන්සේ කියනවා ගොයමනන් බොහෝය නමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක් කියලා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි මෝසෙස් අර කංකෙදිරිය ඉවසන්න බැරි තරම තමයි අරන් ගන්නේ. නමුත් විශේෂයෙන් අපිට ජීවිතේ වැදගත් අපි මොන බාධාව අපිට මොන දේවල් ඇහුණත් අපි ස්වාමීන් වහන්සේ කියපු දේ විතරයි අපි කරන්න ඕන. ප්‍රේමවත් සහෝදර සහෝදරි හරිම වැදගත් අපි ගන්න තීරණය. ආමෙන්. නෝවට ওই ප්‍රශ්න තිබුණා. ආමෙන්. නෝවා දෙවියන් වහන්සේ කිව්වා නැවක් හදපන්. මම වතුරෙන් මම වර්ෂාවෙන් විනාශ කරනවා. ඒ කාලේ කවදාවත් පොළොට වර්ෂාව ඇවිල්ලා තිබුණේ නැහැ. ඒ නෝවාගේ ජල ගැල්ම දවසේ තමයි මුලින්ම වර්ෂාව ආවේ. පින්න විතරයි පොළොට වැටුනේ. ආමෙන්. නෝවා මොන කී කරුණා ප්‍රේමවත් සහෝදර සහෝදරි. නෝවා කී කරුණා උන්වහන්සේ කියපු දිගට පළලට ਉਹ නැවක් හැදුවා. උන්වහන්සේ කිව්වා එක කවුලුවක් තිබ්බා. එක කවුලුවක් තිබ්බා. ඒක අරින්න එපා. ඇරියේ නැහැ. දවස් 150ක් යනකම් අරින්න එපා කිව්වා ඇරියේ නැහැ. දැන් අරපන් කිව්වා ඇරියා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි අපට දෙවියන් වහන්සේ වචනය තුලින් හෝ වේවා දාසෙන් තුලින් හෝ වේවා අනාගත වාක්‍ය තුලින් හෝ වේවා දර්ශන තුලින් හෝ වේවා අපට එලිතරව කරන කාරණා ඔබ සිහිය තබා ගන්න. ආමෙන්. ඒ කාරණා ඔබ ඉෂ්ට කරන මම දැක්ක එක වැඩසටහනක ඔවුන් කියනවා ඊශ්‍රායල් වරු දෙවියන් වහන්සේ යමක් කිව්වොත් ඒක ඉෂ්ට කරන්න උත්සාහ කරනවා කියලා. ආමෙන්. අද සමහරවිට අපි දෙවියන් වහන්සේට මෙහෙම කියනවා බ්‍රදර් ඔයා මෙහෙම වෙන්න කියලා 16 අපිට කිව්වොත් එහෙම සමහරවිට අපි උත්සාහ කරන ඒ කීපේ බොරු කරන්නේ කියලා. බොරු වෙන්නේ කියලා. ප්‍රේමවත් සහෝදර සහෝදරි සෙල්ලම් කරන්න කාලයක් නැහැ. ආමෙන්. නෝවට කිව්වොත් නැවක් හදන්න කියලා. ඔබ හදනවද? මම හදයිද? පාස්ටර් හදනවද? කවුද හදන්නේ? අපිට අනාගත වාක්‍ය කියලා කියනවා හදපන් නැවක්. හදයිද? නැහැ. අපි හිතන අපේ ප්‍රඥාව ඊට වඩා වැඩි කියලා. ආමෙන්. කවුද කරන්නේ මාගේ ප්‍රේමවත් සහෝදර සහෝදරි? ශර්දන් මේෂක් අබෙද්නගෝට ගුණ දුන්න පයින්ට කිව්වා. අපිට ගෝ පණිද? දැන් විසුත නෙබුකඩ්නෙසර් වඳින්න කරන ඔන්න ඔය වැදලා නිකන් ඉමු ආයේ ඕකට පයින් ඕනේ නේද? ප්‍රේමවත් සහෝදර සහෝදරි අපේ තියෙන ආධිපත්‍ය මේ ලෝකේ කිසිම බලයකටවත් කිසිම දෙයකටවත් වෙනස් කරන්න ඉඩ දෙන්න එපා. ඔබට තියෙන ආධිපත්‍ය. ආමෙන්. ඔබ දෙවියන් වහන්සේ කියන ඔබලා පොළවේ යමක් ඉල්ලපල්ලා මම ස්වර්ගේව නිදහස් කරන්න යනවා. ආමෙන්. ඔබ ආශිර්වාද කරනුන්ට මම ආශිර්වාද කරනවා. ඔබ ශාප කරනුන්ට මම ශාප කරනවා. සෙල්ලමක් නෙමෙයි. උන්වහන්සේට යේසුස් වහන්සේ තිබ්බ ආධිපත්‍ය ඔබටත් මටත් දීලා තිබෙනවා. හalleluya. ආමෙන්. කීකරුකමයි අවශ්‍ය. ප්‍රේමවත් සහෝදර සහෝදරි ජල ගැල්ම ඇවිල්ලා නැව වතුර වහින්න ගත්තට පස්සේ නෝවට වෙනස්කෝ කවුරු වරින්න එපා. ආමෙන්. අපි නම් අරින්න නැතුව ඉඳීද? ප්‍රතිකාශිස්තකේ අනේ පොඩ්ඩක් බලන්න අර මිනිස්සු කවුරු හරි අනේ පවුනේ අනේ අපි දෙවියන් වහන්සේ කියනනේ ප්‍රේම කරන්න කියලා අපි ගමු කියලා අනිවාර්යෙන්ම මම දන්නා ප්‍රතිකාශිස්ත මලින්පදට කතා කරලා කරදර කරලා ඔය නැවේ දොර අරිනවාමයි අර කවුරු හරි ඔක ඇතුළට දාගන්න අර අල්ලපු ගෙදර කට්ටියක් ඉන්න මේකල. ආමෙන්. ඒ අපි මිනිස්සු විදිහට අපි කරන ප්‍රේම නිසා මම ඒක වැරදි කියන්නේ නැහැ. මමත් කරයි. ආමෙන්. අපිට කවගේ හරි ප්‍රශ්නයක් එනකොට අපිට ලොකු දුකක් එන අපි උදව් කරන්න යනවා. අපි උදව් කරන්න ගිහිල්ලා අර මගේ භාෂාවෙන් කියනවනම් ඇනගත්ත අවස්ථාවල් ඕන තරම් තියෙනවා.
තිබිලා තියෙනව නේ. අපි අනවශ්‍ය දේවල් කරන්න කියලා ප්‍රේත සහෝදර සහෝදරය. ආමෙන්. නමුත් දිව්‍යන් වහන්සේගේ හඬට එදා නෝවා ඒ කවුරු හරි ඒ දොර හරි ඇරියා නම් අර මිනිස්සුන් ගන්නට අහුම්කම් දීලා ඒ නෝවට ඒ ඔහුගේ ජීවිතය ගලව ගන්න බැරි වෙන්න තිබුණා. ඇයි දිව්‍යන් වහන්සේ නෝවට කිව්වේ නැවක්ම හදන්න කියලා? ස්වාමීන් වහන්සේ තිබ්බට එළියා වගේ ඔසව ගන්න. උන්වහන්සේ මේ ලෝකේ ක්‍රියා කරන්නේ මේ ලෝකේ ක්‍රමයට. කිනකට තේරෙනවද? ආමෙන්. මේ ලෝකේ ක්‍රියා කරන්නේ උන්වහන්සේ මේ ලෝකේ ක්‍රමයට. අපි මේ ලෝකේ උත්තර ලබන්නේ මේ ලෝකේ ක්‍රමයට. මේ ලෝකේ අපි ආශිර්වාද ලබන්නේ මේ ලෝකේ තියෙන ක්‍රමයට. ආමෙන්. ස්වාමීන් වහන්සේට පුළුවන් ඒක කරන්න එළිය ඔසව ගත්තා නම් අයි නෝවාගේ ෆැමිලි එක අයි ඔච්චර නැව හදාලා ඉන්නේ අවුරුදු ගානක්. කරන්න තිබුණා. නමුත් දෙවියන් වහන්සේට ඕන අපේ කීකරුකම. හැම දෙයකම ප්‍රේමවත් සහෝදර සහෝදරි අපේ කීකරුකම. අපේ කීකරු දෙවියන් වහන්සේට කීකරු නොවන උන්වහන්සේ අපිට දඬුවම් කරන්න යනවා. හාලෙලුයා. ප්‍රේමවත් සහෝදර සහෝදරි සලමෝන් ඔබ දන්නා ඔහු ඇවිල්ලා බයිබලේ පොත් තුනක් ලියපු බයිබලේ ඉන්න බුද්ධිමත් මිනිසයා. ඔබ හිතන්නේ සලමෝන් ස්වර්ගයට යන්න නැද්ද නැද්ද? ඔහු ඉදීද ස්වර්ගේ නැද්ද? දෙවියන් වහන්සේ වචන විරුද්ධ එකව වචනෙට එක්ක බලද්දී ඔහුට ස්වර්ගයට යන්න බෑ. ඔබ දන්නවද ඒක කියලා? ඔහු එච්චර දෙවියන් වහන්සේ ආශිර්වාද ලැබු මිනිසයා අවසාන කාලේ ඔහුගේ අන්‍ය ජාතික භාර්යාවන් අදාහගත්ත අන්‍ය දිවිවරුන්ගේ රූප ගෙනලා ඔහු යෙරුසලමේ ඔහුට දේවාල හදුවා. ආමෙන්. දෙවියන් වහන්සේ පිළිකුල් කර රූප වන්දනාව ඒ දෙන්න ගෙනාවා. ආමෙන්. ප්‍රේමවත් සහෝදරයා සහෝදරි කිසිම මිනිසෙක් නිසා දෙවියන් වහන්සේට අකීකරු වෙන්න ඔබගේ සිත පොළඹවන්න දෙන්න එපා. ඔබ වැඩ කරන තැන ඔබ කෙනෙක් වේවා. එහෙම නැත්නම් ඔබ යන පාසලේ කෙනෙක් හෝ වේවා, අපි මිත්‍රෙක් හෝ වේවා, පවුලේ කෙනෙක් හෝ වේවා, දෙමව්පියෝ වේවා, දරුවෝ කවුරුණත් දෙවියන් වහන්සේට විරුද්ධව අකීකරුකම් කරන්න පොළඹවන නම් ඔබ ඒකට කීකරු වෙන්න යන්න එපා සහෝදර සහෝදරි. මක්සද සලමෝන් ඔච්චර දේවල් කරලා බයිබලේ පොත් තුනක් ලියපු සලමෝන්ට මේ බයිබලේ විදිහටම ස්වර්ගයට යන්න හම්බෙන්නේ නැහැ. ඇයි අර අන්‍ය දෙවිවරු කියලා දේවමාලිකාවෙන් උන්ට දේවල් හදලා දෙන්න පුළුවන්. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි අද දවසේ ඔබ තීරණයක් ගන්න ඔබගේ ජීවිතයේ සමහර දේවල් ඔබට ඔබ මතකත් නැති වෙයි. සමහර දේවල් මට මතක නැති. ඔබ දන්නවද? මම උදාහරණයක් කියන මට පුදුම වෙච්ච දේ 2010 මම තීරණය කරා ලංකාවට යන්න. මම ලංකාවට ගියා. ලංකාවට ගිහලා මම තීරණය කරා මම දැන් ක්‍රිස්තියානි කාරෙන්නේ. දෙවියන් වහන්සේ පොඩ්ඩක් දන්නවා පොඩ්ඩක් සිග්න එකකින් ඉන්නේ. මම දෙවියන් වහන්සේගේ මැවිල්ලත් එක්ක වැඩේ පටන් ගන්නවා. alright. දැන් මම ෆාම් එකක්. සත් කුකුල්ලු තින් දෙවියන් වහන්සේගේ මැවිල්ලනේ. ෆාම් එකක් දාලා දැන් ඉන්නවා. ප්‍රේමවත් සහෝදර සහෝදරි දෙවියන් වහන්සේ දුන්න දීමක් කොහොමද දන්නවද? අවුරුදු 4කට මම හිතන කෝටි 2කට වැඩ නැති වුණා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි මම ඔයගොල්ලන්ට කියන්න බිත්තර මම එතකොට බිත්තරයක ප්‍රොඩක්ෂන් එකට 5.50ක් යනවා 6.50ට වික්කත් මට සාමාන්‍යයෙන් ලක්ෂ 3.5ක් 4ක් විතර ප්‍රොෆිට් තියෙනවා. ඔබ දන්නවද බිත්තරයක් 3.50ට දැස්සා. කිකිලියේ බිත්තර දාපුවම මම 1.50ක් අතින් දෙන්න ඕන කෑමට බැංකුවෙන් අරන්. right? ප්‍රේමවත් සහෝදර සහෝදරි මම දවසක් යාච්ඡා කරලා දෙන්නවා අසර. අවුරුදු 1.5 2ක් විතර ලංකාවේ පළවෙනි වතාවට මිල වෙනස් නොවි එච්චර අඩුවට තිබුණේ. විශාල ගොඩක් මිනිස්සුන් සියදි විහාර කරගත්ත. ගොඩක් මිනිස්සුන්ගේ දේපොළ බැංකුවට සින්න වුණා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි මම දෙවියන් වහන්සේ කියනවා ස්වාමීනි ඇයි මම වැඩ කරේ ඔබේ මැවිලත් එක්ක මම ඔබට වචනට අනුව ජීවත් වෙනවා නම් ඇයි මෙච්චර ලොකු පාඩුවක් උනේ? ඔබ දන්නා දෙවියන් වහන්සේ මට කතා කරලා කියපු දේ දෙවියන් වහන්සේ මගෙන් ඇහුවා කවුද ඔබට මේ දේශයට එන්න කිව්වේ? අවුරුදු 5ක් දුක් විඳා. අවුරුදු 5ක් ජීවිතය ආපස්සට ගියා. ඒ මුල ඉඳන් පෙන්නන ඔය හිතන්න. දැන් මගේ වයස 43යි. ඒ 5 අවුලක් නැතුව තිබුණා නම් මට 37ක් විතර. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරිය අපි ගන්න තීරණය තමත් වැදගත් වෙනවා සිදුලා. ඔබගේ ජීවිතේ ඔබට අමතක වෙච්ච කාරණා ඇති. අද දවසේ
ඔබට දෙවියන් වහන්සේ කතා කරන දේ මම දන්නේ මම කියන එක ඔයගලන්ට හරියටම තේරෙනවද කියලා මට කියන්න ඕනකම කියන්නේ කියලා. නමුත් ඔබ තේරුම් ගන්න. ඔබ කල්පනා කරන ස්වාමීනි මගේ ජීවිතේ වැරදි වෙන්නේ. අපේ දෙවියන් වහන්සේ අනුකම්පා සහගත දෙවියන් වහන්සේ. උන්වහන්සේ තරම් ප්‍රේම කරන කෙනෙක් නෑ මගේ ප්‍රේමත් සහෝදර සහෝදරි. ඔබගේ ළඟ ඉන්න අය ඔබ දාලා ගියත් පුරුෂයා භාර්යාව ඔබ දාලා ගියත් උන්වහන්සේ ඔබ දාලා යන්නේ නෑ. ආමෙන්. එච්චරම උන්වහන්සේ ප්‍රේම කරනවා. අපි දෙවියන් වහන්සේගේ පාද පමුණු වැටිලා අපි දෙවියන් වහන්සේ ඉල්ලුවොත් ස්වාමීනි මගේ ජීවිතේ ඔබට වැරදි කරන්න ඇති මට මතක නෑ දැන් ඒව. ආමෙන්. නමුත් මට සමාව දෙන්න. ආමෙන්. වාතාවරණය වෙනස් වෙනවා ප්‍රේමවත් සහෝදර සහෝදරි. අද ඔබ සැබෑ ලෙස දෙවියන් වහන්සේ ඉදිරියේ පසුතැවිලා ඔබ ස්වාමීන් වහන්සේගේ සමාව ගත්තොත් ඔබ නොකල කල හැම මතක තියෙන මතක නැති හැම දෙයකටම ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතේ හෙට දවසේ පටන් විනාශ කරන්න. හාලෙලූයා. මහා කාලයක් ගන්න නැහැ ප්‍රේමවත් සහෝදර සහෝදරි. දඬුවම් කරන වැරදි කරනකොට දඬුවම එන්න මහා කාලයක් ගියේ නැහැ වගේම අපි පසුතැවිලා සමාව ගන්නකොට ස්වාමීන් වහන්සේ මහා කාලයක් ගන්න නැහැ. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි පරණ කිවිසුමින් ගොඩක් කාරණා ගත්තින්ද ඕගොල්ලන්ට ඉඳන් පුළුවන් මේවා එහෙම ඉන්නනේ සමහර බයිබලය ගැන ගොඩක් දන්න මමත් එහෙම තමයි කොච්චර මම නිකන් විශ්වාස කරන්නේ නැහැ. උග පරණ කිවිසුමේනේ පාස්ටර් ඊට පස්සේ යේසුස් වහන්සේ ඇවිල්ලාට පස්සේ උන්වහන්සේ ඇවිල්ලා ප්‍රේමයේ කතා කරා දැන් මේ දඬුවම නැහැනේ අපි කුරුසේ කරනකොට ප්‍රේමයට ඇතුළු වුණාද නෑ දඬුවම තාම තියෙනවා. අනනියස් සහ සප්පිරා මම පද වලට යන්නේ නැහැ ඔයගොල්ලෝ දන්නවා මේ කතාව. ඔහු ඉඩම විකුණලා ඔහු තීරණය කරා මම මේ ඉඩම විකුණලා පල්ලියට මෙච්චර ගාණක් දෙනවා. ඒ කියන්නේ පේත්‍රස්ට ගිහිල්ලා මෙච්චර මුදලක් දෙනවා කියලා. ඔහු ඉඩම වික්කට පස්සේ මොනවද කරේ? ඔක්කොම දෙන්න ඕනේ නැහැ. භාගයක් දෙනවා. ඇවිල්ලා අනනියස් ගිහිල්ලා පාස්ටර්ස් කාර්යාලයට කියනවා මෙන්න සල්ලි. පේත්‍රස් එක බලනවා මෙච්චරද වික්කේ? මෙච්චරද උඹට හම්බුනේ ඉඩම විකුණලා? ඔව් එච්චරයි හම්බුනේ. පේත්‍රස් කියනවා බොරු කියන්නේ නපුර කරන ඔබේ සිත වෙනත් මේ මනස හිත වෙනස් කරේ කවුද? ආමෙන්. පේත්‍රස් ඉල්ලුවද? දැන් අපේ සභාවෙන් අපි සල්ලි ඉල්ලනවද? කායිද? අපි ඉල්ලන්නේ නැහැ. හැබැයි ඔබ දින දේ දෙවියන් වහන්සේට එකක විශ්වාසවන්තව දෙන්න. ඔබ දසෙන් එකක් වෙන් කරනවා ඔබ දසෙන් එක වෙන් කරන. ප්‍රේමවත් සහෝදර සහෝදරි දසෙන් එක මම ඔබට කියනවා සමහරලාට මේ එකපාරට අමාරු දැන් මම හිතමු පවුන් 1000ක රස් පඩිය මං ගන්නවා 100ක් දෙන්නේ කොහොමද? 900 නේ දෙන්නේ. හිතනවනේ එහෙම. ඔබ දන්නා මගේ පුද්ගලික මට කරගත්ත දේ මම මේ කියන්නේ. මම පඩිය ගත්තා මම හිතන්නේ හරිය. 1000 නම් මගේ පඩිය 900. අර 100 මගේ නෙමෙයි එකද වෙන්නේ 900. 900 නේ පඩිය. එතකොට එච්චර ලොකුවට දැනෙන්නේ නැහැ ප්‍රේමවත් සහෝදර සහෝදරි. 900ක් තියෙනවා 900 තියෙන 1000කුත් ඇවිල්ලා ඒ 100 ආයක පල්ලියේ 100 ඒතර එක මගේ නෙමෙයි. ආමෙන්. සභාවට කවදාවත් මුදල් අවශ්‍ය නැහැ. උන්වහන්සේ සපයන දෙවියන් වහන්සේ. හැබැයි දෙවියන් වහන්සේ කියනවා දීමේ පූජාව කරනකොට ගැන අපි ආශිර්වාද ලබන්න යනවා කියලා. ඔබ කියනවා නුඹේ මලාකිපතේ කියනවා නුඹේ එනකොට නුඹේ මල්ල හිල් වෙලා ඒකේ කොටසක් මග වැටුණා. ඉතුරු වෙච්ච ටිකට මම පිම්බා කියලා. ඔබ ගෙනාපු ඒ මල්ලේ හිල්ලලා බිම හැරුණා ඔබ ගෙනාපු දේවල් ඉතුරු ටිකට මම පිම්බා. ඇයි? මාගේ ගෘහය පාළුව නැස්සිද්දී ඔබේ ගෘහයට ඔබේ දේවල් වලට ඔබ සිත යොමු කරපු හින්දා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි දෙවියන් වහන්සේට අපි උපේන දේ පූජා කරන තරම් ආශිර්වාදයක් තවත් නැහැ. ආමෙන්. අමාරු කැමයිදි කරන්න. අමාරු වෙලාවේ කරන්න. ඔබ සමහර විට ණයයි තවත් කෙනෙකුට. ආමෙන්. ඔබේ ගන්න පඩිය මදි වෙන්න පුළුවන්. ඔබ දෙන්න දෙවියන් වහන්සේට. දීලා බලන්න. උන්වහන්සේ කියනවා මට දීලා බලාපල්ලා. මම පොළොවේ ඉඩම් මදි වෙනකම් උඹලට දෙන්න යන්නේ. හාලෙලූයා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි අපි කී කරු වෙන්න ඕන. මෙතන අනනියස් සප්‍රියාට මේ ප්‍රශ්නේ ඇති උනේ. ඔවුන් වංචා කරා. ඔවුන් හරි දේ කරේ නැහැ. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි හින්දා පරණ කිවිසුම විතර නෙමෙයි අලුත් කිවිසුමෙත් තියෙනවා දෙවියන් වහන්සේට අපි කී කරු වෙන්න කියලා මම ඉක්මනට ඉගෙන ගන්න අන්තිම පදේ ආයක පදයක්වත් කියන්නේ නැහැ. දිවිතිය කතාව 28 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ. දිවිතිය කතාව 28:15.
අපේ ප්‍රේමවත් සහෝදර සහෝදරි නමුත් මා විසින් අද නුඹට අනකරන නුඹේ දෙව් ස්වාමින් වහන්සේගේ සියලු ආඥා පනද්ද පවත්තන්ට බලා ගන්න හැටියට නුඹ උන්වහන්සේට හඬට කන් නොදෙන්නේ නම් මේ සියලු ශාප නුඹ පිට පැමිණ නුඹ අසු කරගන්නේ. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි මෙතන තියෙනවා අකීකරුකමේ ශාපේ. මේ අකීකරුකම දරුවෝ දෙමව්පියන්ට, සභාව දේවදාසයට, දේවදාසය දෙවියන් වහන්සේට මේ හැම කෙනෙකුටම තියෙන කැඳවීම ඔබ අකීකරු වෙනවනම් මේ ශාපේ ඔබ පිට එන්න එනවා. මේක මමතක නම් කරන්න එපා. මේක මතක් කරලා කියවන්න. රයිට් මේක කියුවේ නැත්නම් වැඩක් නැහැ සහෝදර සහෝදරි. ඔබ මේක කියවුවොත් ඔබ දැනගන්න අපේ දෙවියන් වහන්සේ කවුද කියලා. ආමෙන්. අපිට අකීකරුකම් කරන්න අවශ්‍ය නැහැ ප්‍රේමවත් සහෝදර සහෝදරි. මක්සද් උන්වහන්සේ ප්‍රේමයේ දෙවියන් වහන්සේ. අපි උන්වහන්සේට කීකරු වෙනවා නම් උන්වහන්සේ අපටත් මටත් ආශිර්වාද කරනවා. හාලෙලූයා. අද දවසේ ජේසුස් බලන්න කියලා. ආමෙන්. මේකේ 28 වෙනි පරිච්ඡේදයේ තියෙනවා කීකරුකමේ ආශිර්වාද. ඒකේ බොහොම පොඩ්ඩයි තියෙන්නේ. අකීකරුකමට තියෙනවා වැඩි. බලන්න ඕන නිකන් පෙරලා බලන්න බයිබලේ. කීකරුකමට බොහොම පොඩ්ඩයි තියෙන්නේ. ආමෙන්. උඩට මේක මතකතුව කියවන්න. මේක 21 වෙනි පදයේ කියනවා ස්වාමීන් වහන්සේ නුඹ හිමි කරගන්නට යන භූමිය මොත පිට නුඹ නැති කර දමනතුරු වසංගතේ නුඹට ඇලී තිබෙන්න සලස්වනසේක. ආමෙන්. සෙල්ලමක් නෙමෙයි මේක තියෙනවා නිමාඩු කියලා බලන්න. නුඹේ භාර්යාව වෙනෙකුගේ සමග සයනය කරන නුඹේව ඇස්වලින් දකින්න යනවා සාපේ. ආමෙන්. මේක සෙල්ලම්කට ගන්න එපා. මේක වගකීමෙන් මම කියන්නේ ඕගොල්ලෝ මේක වගකීමෙන් බලන්න. ආමෙන්. ඔබ මේක දැනගත්තොත් ඔබ දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේ අපි කවුද කියලා තේරුම් ගන්න. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි. උන්වහන්සේ ඔබවත් මාත් කැදේ මම අවසන් වශයෙන් කියන්නම්. ශාපයකට නොවේ. ශාප ජීවිතයකට නොවේ. උන්වහන්සේ ඔබවත් මාත් කැදේ ආශිර්වාදමත් ජීවිතයකට. කරන්න තියෙන පොඩි දෙයයි කීකරු වීම පමණයි. කිසි දෙයක් කරන්න එපා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි මිසරෙන් ඊශ්වර සෙනෙ ගන්නකොට පොරොන්දු දේශේ ඔල්රෙඩි හදලා ඉවරයි. ඔවුන්ට ගිහින් ගිහලා කරන්න කිසි දෙයක් තිබුණේ නැහැ. ඔවුන්ට ගොඩනැගිලි හදන්න තිබුණේ නැහැ, වගා කරන්න තිබුණේ නැහැ, මුකුත් කරන්න තිබුණේ නැහැ. ඒවා ඔක්කොම ඉවරයි. කරලා තිබ්බේ. අපි දෙවියන් වහන්සේ සපයන්නේ එහෙමයි. හාලෙලූයා. මේ දේශයේ ඔබ දෙවියන් වහන්සේට අපි කී කරන දෙවියන් වහන්සේ පාදපොම්බල ඉන්නවනම් උන්වහන්සේ ඉතුරු ඔක්කොම අපිට කරලා ඉවරයි ප්‍රේමවත් සහෝදර සහෝදරි. සුවය, ආශිර්වාදය, සැනසීම, සමාදානය, නිදහස්කම, බලාපොරොත්තු හැමදේම ස්වාමීන් වහන්සේ ඉෂ්ට කරලා ඉවරයි. හාලෙලූයා. අපිට තියෙන්නේ දේශීය ආශිර්වාදයේ භුක්ති විඳින්න විතරයි. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි අපි සම්පූර්ණ නැගී සිටිමු. අපි ස්වාමීන් වහන්සේට ස්වල්ප මොහොතක් යාචනා කරන්න යනවා. හාලෙලූයා. හාලෙලූයා. මහිම වේවා, ප්‍රශංසා වේවා ස්වාමීනි.